අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මම ඔබට මතක් කළා අද පිරිස් සූත්‍රයන්ගේ ආනිශංස ගැන කියවෙන ගාථාවන් කීපයක් ලියා ගන්න දෙනවා කියලා. අපි ඉගෙන ගත්තා පිරිතක බලය පිහිටන්න උපකාර වන කරුණු. ඔබට මතක ඇති කියලා අපි හිතනවා විශේෂයෙන්ම පිරිතක් ආනුභාව සම්පන්නව තමන්ගේ ජීවිතයට පිහිට වෙන්නේ කර්මාවරණයකින්. ඔහුගේ හිත වැහිලා නැත්නම් කර්මයක් බරපතල කර්ම විපාකයක් තිබ්බොත් අපිට ඒක පිරිතකින් ගලව ගන්න බෑ. ඊළඟට කිලේශාවරණයක් බරපතල ක්ලේශයක් උපදවගෙන තිබ්බොත් අපිට ඒක ඔහු පිරිතෙන් ගලව ගන්න බෑ. පිරිතේ ප්‍රයෝගික කරගෙන යනතුරින් විරෝගයෙන් ගලව ගන්න බෑ. ඊළඟට අසද්ධානතා අසද්ධෝ ශ්‍රද්ධාව නැතිකම නොයදීන අවිශ්වාසයේ තිබ්බොත් පිරිතේ ආනිසංස ගැන ඔහුට අනුභවය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආයුෂ ඉවර වෙලා තියෙන කෙනෙකුට ආයුෂ දෙන්න පුළුවන් කමක් නැහැ පිරිතේ. අපි මුලින්ම අද කියලා දෙන ඔබට මංගල සූත්‍රයේ ආනිශංස කියවෙන ගාථාව. මෙයා මේ අතීතයේ මහා තෙරුන් වහන්සේලා නිර්මාණය කරපු ගාථා. ඔබට මතක ඇති ඔබ ශ්‍රද්ධා රූප වාහිනිය නරඹන කෙනෙක් නම් වර්ෂාවසාන පිරිත තියෙනකොට ඒ එක එක පිරිත් කාණ්ඩයට ආරම්භයේදී ඒ පිරිත්වල ආනිසංසය හඳුන්වනවා අපි විනාඩි කිහිපයකින්. එතකොට අතීතයේ මිනිස්සුන්ට ගොඩක් පාලි භාෂාව තේරුණ නිසා ඒ පරිත්ත බහනක තෙරුන් වහන්සේලා, ඒ කියන්නේ පිරිත් කටපාඩමින් කියන පිරිත් කියන ස්වාමීන් වහන්සේලා, පිරිත් සජ්ජායනා කරන භික්ෂුන් වහන්සේ ඒ පිරිතට කලින් ඒ පිරිතට මුල් වෙච්ච නිදාන කරුණක් තියෙන මුල් වෙච්ච කරුණ ගැනත් කියවෙන ඒ ආනිසංසයත් ගැන කියවෙන මේ අර්ථ විවරණය සහිත ගාථාවක් සමාට ගාථා දෙකක් කියනවා. බලන්නකො මංගල සූත්‍රයේ අපි ඉස්සලා තේරුම ඉගෙනගෙන ඉමු. යම් මංගලං ද්වාදසසු චින්තයින්සු සදේවකා. යම් කිසි මංගල කරුණු පිළිබඳව දෙවියන් සහිත ලෝකයා හිතුවා අවුරුදු 12ක් තිස්සේ. ද්වාදසසු කියන්නේ 12. අවුරුදු 12ක් තිස්සේ දෙවියන් සහිත ලෝකයා මංගල කරුණු මොනවාදයි සිතුවෝය. සොත්තානං නාදි ගච්ඡanti. නමුත් උන්ට යහපත ලබා ගන්නට බැරි වුණා. උන්ට හරි උත්තරයක් හම්බුන්නේ නැහැ. අට්ඨ තින්සංච මංගලං දේශිතං දේව දේවේන සබ්බ පාප විනාශන. සියලු පව් විනාශ කරන 38ක් වූ මංගල කරුණු දේවාති දේව බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙවි වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සබ්බ ලෝක හිතත්හාය මංගලං තං බණමයි.
සියලු ලෝකයට යහපත අර්ථයේ පිණිස පවතින ඒ මංගල පිරිත දැන් අපි කියන්නේමු කියලායි ඒකේ අර්ථය. ඒ ගාථාවේ අර්ථය යම් මංගලං ද්වාදසසු කොලයක් පෑනක් තියෙන ලියා ගන්න. යම් මංගලං ද්වාදසසු චින්තයින්සු සදේවකා චින්තයින්සු සදේවකා සොත්තහානං කියන්නේ දෙවනියට තියෙන තහායන මා ප්‍රාණ සොත්තහානං නාභි ගච්ඡanti ඒ දයන්නයි ඡයන්නයි මා ප්‍රාණ නාභි ගච්ඡanti අට්ඨ තින්සංච මංගලං අට්ඨ කියද්දී දෙවනියට තියෙන ඡයන මා ප්‍රාණ අට්ඨ තින්සංච මංගලං දේසිතං දේව දේවේන දේසිතං දේව දේවේන සබ්බ පාප විනාශන සබ්බ පාප විනාශන සබ්බ ලෝක හිතත්ථාය සියලු ලෝකීට හිත අර්ථය පිණිස හිතත්ථාය කියන්නේ අවසානට තියෙන තහයන්න මා ප්‍රාණ මංගලං තං බණාමහි බණාමහි කියදී නයන්න මා මුර්ධජ මංගලං තං බණාමහි ඒකේ අර්ථය තමයි යම් මංගල කරුණු පිළිබඳව දෙවියන් සහිත ලෝකයා 12 වසරක් තිස්සේ කරුණු සිතුවා හෝ යහපතක් නොලද්දෝය. දෙවියන්ට දෙවි වූ බුදුරජාණෝ සියලු පව් නසන මංගල කරුණු 38ක් දෙසා වදාළසේක. සියලු ලෝට යහපත සදන ඒ මංගල පිරිත අපි දැන් කියන්නෙමු. ඒකයි ඒකේ තේරුම. ඒතර බලන්න මංගල සූත්‍රයේ අර්ථය දිවවරුත් අදහන මිනිසුත් අදහන පිරිතක්. ඒ කියන කරුණු 38 පළවෙනි කරුණු දෙක තිබ්බත් සියලු යහපත උදායන අසේවනාච බාලාන පණ්ඩිතානාච සේවන පව් කරන බාල අසත්පුරුෂයන්ගේ අසුර දුරු කරන්න පින් කරන යහපතේ හැසිරෙන සත්පුරුෂ උතුමෝ අසුරු කරන්න. එතකොට නිරායාසයෙන් උට පූජාච පූජනීය පිටිය යුතු උතුමෝ පුදනවා කෙනෙක් වෙනවා. දෙවාපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගෞරව කරන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට ගෞරව කරන ඒ බුද්ධ වචනේ ගරු කරන ඒ ධර්මයට සංඝයාට ගරු කරන ඒ ධර්මයෙන් පිළිපදින ශ්‍රාවකෙක් වෙනවනේ. කොච්චර යහපතක්ද. ඒ මංගල සූත්‍රය ඇත්තටම පිරිතක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ජීවන ප්‍රතිපදාවක් දේශනා කළේ. ඒ 30ට පුරුදු කරන්න තියෙන්නේ. ඒ යහපත ජනතාවට ගොඩාක් වැදගත් නිසා විශේෂයෙන් ගිහිය අරමුණු කරගෙනම ඒකේ තියෙන පුත්ත දාරස සංඝව අමුදරුවන්ට සලකන්න ඒ ගිහිය අරමුණු කරගෙන මේ කරුණු 38 බුදුරජාණන් වහන්සේ වදාළ නිසා මෙලොව යහපතත් පරලොව යහපතත් අමාමහ නිවනත් කියන ඒ ස්වර්ග මෝක්ෂය පිණිසම සියලු යහපත පිණිසම පවතින නිසා ඒක සියලු බෞද්ධයෝ කටපාඩමින් දරාගෙන හිටියා. අද දක්වාම අදට බොහෝ පිරිසකට පාඩම් දෙමාපියන්ගේ යුතුයකම දරුවන්ට ඒක පාඩම් කරවන එක. අවාසනාව අද වයසක ආච්චිලාට දෙමාපියන්ට පාඩම් තිබ්බත් මංගල සූත්‍රය අර්ථ දන්නේ නැහැ. ඒ නිසා ජීවිතයට ගලප ගන්න ලොකුට තේරුමක් නැහැ. හැබැයි අපි ගොඩාක් කල් ඉඳලා මේ අර්ථය අපේ ගුරු දේවයන් වහන්සේ පැහැදිලි කරා. පැහැදිලි කරනවා. ඒ නිසා මිනිස්සු ගොඩක් දන්නවා නිතර බණ අහන අය නම්. ජීවන ප්‍රතිපදාව. ඒ කරුණු ටික තියෙනවා නම් වෙන මොනවා යහපත පිණිස අමුතුවෙන් ඒවා හොයන්න දෙයක් නැහැ. ඊළඟට රතන සූත්‍රයේ 3 සූත්‍ර දෙවනියට අපි සජ්ජායනා කරන්නේ. රතන සූත්‍රයේ කතාව දන්නවනේ ඔබ. මේ ගාථාව බලන්න. කෝටි සත සහස්සේසු චක්කවාලේසු දේවතා යස්සානං පතිගන්හන්ති. කෝටි සත සහස්සේසු
කෝටි ලක්ෂයක් සක්වලවල වාසය කරන දෙවිවරු යම් අනක් පිළිගත්තාද යම් අනක් පිළිගනිද්ද යංච වේසාලියම් පුරේ රෝගා මනුස්ස දුබ්බික්ක සම්භූතං ත්‍රිවිධං භයං යම් විසල් නුවරකදී යම් විශාලා නුවරදී රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ කියන ත්‍රිවිධ භයක් උපන්නාද ආනි භය කිප්පමන්තර දාපේ ශික්ෂණයකින් අතුරුදාන් කොට වදාළ පරිත්තන්තං බණමහි ඒ පිරිත දැන් අපි කියන්නේ. එතකොට මේ පිරිතේ ආනුභවය පිරිතේ තියෙන අන බුදුරජාණන් වහන්සේගේ අන කරනවානේ දිවාච රත්තෝච හරන්ති යේ බලින් තස්මා හිනේ රක්ඛත අප්පමත්තා දවල් රැ දෙකේ දිව්‍යයන්ට පින් දීලා බුදු පූජා පාතුල ගරු කරන යම් කිසි අය ඇතනම් ඔවුන්ම අප්‍රමාදීව රකිව් කියලා බුදුරජාණන් වහන්සේ අන කරනවා. ආනේ අන කෝටි සත සහස්සේසු කෝටි ලක්ෂයක් සක්වල දෙවිවරු පිළිගත්තා. ඒ නිසා මේ රතන සූත්‍රයේ ආනුභාවය එකයි කෝටි ලක්ෂයක් සක්වල ආනුභාව පැතිරී පවතින මහා ගුණේති රතන සූත්‍ර ධර්මය කියලා කියන්නේ. කිං රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය කියන තුන් බිය නැති වෙනවා. මේ මිනිස්සු ගොඩාක් මේ වසංගත රෝගයෙන් වුණත් මිනිස්සු ගොඩාක් මැරෙන්න ගත්තොත් දැන් ලංකාවේ තාමත් අඩුයි. නමුත් මිනිස්සු දහස් ගාණින් මැරෙන්න ගත්තොත් ඊළඟට අමනුෂ්‍යෝ ඒවට අධිග්‍රහිත වෙන්න පටන් ගන්නවා. ඒකයි මේ නිරන්තරයෙන් පිරිත් කියන එක අපිට නොහි හිතනවට වැඩිය විශාල යහපතක් තියෙනවා. අමනුෂ්‍යෝ අධිග්‍රහිත වෙන්න පටන් ගත්තොත් ඒ මරණය සමග අමනුෂ්‍යෝ සම්බන්ධ වුණොත් ඒ ව්‍යසනය ගලව ගන්න හරිම අමාරුයි. විශාල මහනුවර ඒ පායන කාලයක් ඇවිල්ලා ශස්‍ය රෝග ඇවිල්ලා මිනිස්සු දුර්භික්ෂයට මුහුණ දෙන කොච්චර ධනෙ තිබ්බත් කන්න බොන්න හිග වුණා. එතකොට බලන්න අද අපිට මේ වසංගතෙත් එක තේරෙනවා. ලොක්ඩවුන් කරලා කියලා ඔක්කොම වැහුවට පස්සේ මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බත් අර චීනයේම මුලින්ම අපේ ලංකාවේ ළමයි කොච්චර මැසේජ් දැම්මද අපි බිස්කට් පැකට් එකක් කාලා තමයි දවස් 3ක් ජීවත් වුනේ කියලා. දැන් ඒවවත් නැහැ කිය. එතකොට කොත් සල්ලි වලින් ආහාර පාන හොයන්න බැරි අවස්ථා එනවා. ඒ වගේ ලිච්ඡවින් කියන හැටි ධනවත් පිරිසක්. නමුත් උන්ට ආහාර පාන නැතුව ගියා. ඒත් එක්කම වසංගත රෝගී පැතිරිලා ගියා. වසංගත රෝගෙත් එක්කම මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. මේ මැරෙන මිනිස්සු ප්‍රාකාරයෙන් එළියට ඒ වෙනද දාන අමුසොහන් වලට ඉඩමදි. ඊට පස්සේ බාහිරම ප්‍රාකාර තුනක් තිබ්බ විශාලා මහනුවර. ඇතුළු නුවරට ඊට පස්සේ මැද නුවරට කෙළවර පරයන්ත නුවරට. ඒ පරයන්ත නුවර ප්‍රාකාරයෙන් එහා පැත්තට මලමිනී දැම්මා. අන්තිමට දාගන්න බැරි තරම් මිනිස්සු ඒ තරම් මැරෙන්න ගත්තා. අර අමනුෂ්‍යෝ මේ මලමිනී වලට අධිග්‍රහිතව ඒගොල්ලෝ නගරය ඇතුළට ආවා. මිනිසුන්ගේ වෙනද තිබ්බ ආරක්ෂක ක්‍රමවේද ඔක්කොම බිඳුණා. අමනුෂ්‍ය මිනිසුන්ට අධිග්‍රහිත වුණා. අහිවාතක කියලා රෝගී පැතිරලා ගියා. දැන් අර රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය තුන එකට තුන් බියෙන් සොහොන් පිටියක් වගේ විශාල මහනුවර වුණා. තමයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ඊට පස්සේ බිම්බිසාර රජුරෝ යොදුන් 5 ඒ රජගහ නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේව ගංගානම් නදිය වෙත වැඩම කරවලා ලස්සනට මාර්ගය සරසලා පෙරහරකින් සිනෑවක වඩාමවල භික්ෂු සංඝයා සමග විශාලා මහනුවරට වැඩිනවා. ඒ විශාලා මහනුවර ලිච්ඡවිනොත් ඔවුන්ට ධනෙ තිබ්බනේ. ඔවුන් ඉතා ලස්සනට සරසලා මග දෙපස අලංකාර කරලා බුදුරජාණන් වහන්සේ වඩාමගෙන යනවා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ద్వාරය ළඟ ඉඳලා මේ රතන පිරිත දේශනා කළේ. රතන සූත්‍රය දේශනා කළේ. යානීද භූතානි සමාගතානි භූමානි වායානි වාන්තරික්කේ.
යම් කිසි අමනුෂ්‍යව රැස්ලා ඉන්නවා නම් භූමි වාසී අමනුෂ්‍යව ආකාශස්ත අමනුෂ්‍යව පොළොවේ හරි අහසේ හරි වාසය කරන අමනුෂ්‍යව දෙවිවරු ඒ අමනුෂ්‍යව මාගේ වචනය අසත්තා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි මිනිසුන් ඔබට ගරු සත්කාර බුදු පූජා පුණ්‍යානුමෝදනා සිදු කරනවාද ධාර්මිකව ආන්නේ මිනිසුන්ව ආරක්ෂා කළ යුතුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේ සුවායනතන පනිතා මෙලව හරි පරලොව හරි ස්වර්ගේ හරි යම් කිසි වටිනම වස්තුන් තියනවාද මාණික්‍ය තියනවාද නනෝ සමන්ති තථාගතේන තථාගත බුදුරජුන් සහ සමාන මාණික්‍යයක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පනිතා ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන උතුම්ම මාණික්‍ය ගුණය. ඒ තේන සත්‍යේන ඒ සත්‍යයෙන් සෝත්ති හොතු සෙට්ටේවා සත්‍ය ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ. කයං විරාගං අමතං පනීතං ආදී වශයෙන් කෙලෙස් නැසන වීතරාගී අමා නිවන ගැන පවසන යම් ධර්මයක් ඇද්ද නතේන ධම්මේන සමත්ති කිංචේ දහමට සමකල හැකි ධර්මයක් මේ ලෝකේ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් සිත් වේවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දේශනා කළා. සත්‍යක්‍රියා කළා. විශාලා මහනුවර දොරටුව ළඟ ඉඳලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ මතක දරාගත්තා. ඊට කලින් ගංගානම් නදියේ නැවෙන් තථාගතයන් වහන්සේ ඒ විශාල පුරයට අඩිය තියෙනකොටම විශාල වැස්සක් වැස්සා. මාළකුණු ඔක්කොම ගහගෙන ගියා ගංගානම් නදියට. භූමිය පිරිසිදු වුණා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ වෙදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිත දේශනා කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක මතක තියාගත්ත. ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද මේ පාත්‍රයට පැන් අරගෙන මේ පිරිත මේ රජදරුවොත් එක්ක කියමින් මේ ප්‍රාකාර තුන ඇතුලේ සියලු භූමියේ මේ පැන් ඉහින්න කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවට පිරිසිදු පැන් අරගෙන ඔය රතන පිරිත දේශනා කරමින් ඒ භික්ෂු සංඝයා ඒ වගේ මේ පිරිසක් ඒ රාජරාජ මහා මාත්‍යාදී පිරිස 7777ක් රජවරු ඉන්නවනේ සමුහඬුවනේ. ඒ පිරිස ඉතුරු වෙලා හිටපු පිරිසත් එක්ක ඉස්සල්ලාම ඇතුළු නුවර ඊට පස්සේ ඔය මේ කොහොමරි ප්‍රාකාර තුන ඇතුළත ඒක තියෙනවා තව ඇනෝම් පිරිත කියන මේ පිරිත තියෙනවා වේසාලියන් තීසු පාකාරාන්තරේසු තියාම රත්ත්‍රින් පරිත්තං කරන්තෝ තුන්යම් රාත්‍රී පුරාවට විශාලා මහනුවර ප්‍රාකාර තුන ඇතුලේ ආයස්මා ආනන්ද තේරෝ විය කාරුණ්‍ය චිත්තං උපට්ඨිතා ආශ්මත් ආනන්ද ස්ත්‍රයන් වහන්සේ කරුණාසිත පෙරදරුව පිරිත් කියව විදිහට පිරිත් කියන්නේ අපි කියලා ඒ අනුන් පිරිත තියෙනවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම මෙස්සිතින් රජවරු පිරිවරාගෙන තුන්යම් රාත්‍රී පුරාවට මේ ඒ පිරිත දේශනා කරනවා. ඒක මට හරියටම අර්ථය තුන්යම් රාත්‍රී පුරාවට විශාලා මහනුවර දේශනා කළාද නැත්නම් මේ තුන්යම් රාත්‍රී පුරාවට අපි පිරිත කියනවා කියන අර්ථය දෙන්නේ කියලා හරියටම නිශ්චය කරන්න අමාරුයි. ඒ අනුන් පිරිතේ. නමුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ප්‍රාකාර තුන ඇතුළත අමාත්‍ය පිරිස පිරිවරාගෙන ඒ රතන සූත්‍ර ධර්මයේ සත්‍යයනා කළා. ඊට පස්සේ ඒ පිළියෙල කරලා තිබ්බ ශාලාවේ බුද්ධ ආසනයක් පනවල ප්‍රාග් සංඝයාට ආසන පනවල සීල පිරිස රැස් වුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත රතන සූත්‍රය දේශනා කළා. ඒක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරදී දේවතාවක් රතන සූත්‍රය කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ වතාවක් රතන සූත්‍රය සජ්ජායනා කරනවා. ඒ අවස්ථාවේ තමයි අවසානයේට අවසාන ගාථා තුන සබ්බින්දු කියලා নমස්කාර කරන්න තිරුවන්. ඒ නිසා මේ රතන පිරිතේ ආනුභාවය කෝටියක් සක්වල තියෙනවා. එයත් ලියා ගන්න ඔබ කෝටි සත සහස්සේසු
කෝටි සත සහස්සේසු චක්කවාලේසු දේවතා චක්කවාලේසු දේවතා යස්සානං පතිගන්හන්ති යස්සානං කියදී නයන මුර්ධජ පතිගන්හන්ති කියද්දී නයන මුර්ධජ පළවෙනි නයන පතිගන්හන්ති යංච වේසාලියං පුරේ යංච වේසාලියං පුරේ රෝගා මනුස්ස දුබ්බික්ඛ කියද්දී දෙවෙනි භයන්න අවසාන කයන්න මාප්‍රාණ සම්භූතං ත්‍රිවිධං භයං සම්භූතං කියද්දී පළවෙනි තියෙන ඒ බොහෝ යන මාප්‍රාණ ත්‍රිවිධං කියද්දී භයන්න මාප්‍රාණ භයං කියද්දී භයන්න මාප්‍රාණ සම්භූතං ත්‍රිවිධං භයං කිප්පමන්තර දහපේසි කයන්න මාප්‍රාණ කිප්පමන්තර දහපේසි දයන්න මාප්‍රාණ කිප්පමන්තර දහපේසි පරිත්තන්තං බනාමහේ ඒ බනාමහේ කියද්දී භයානක් මාප්‍රාණ පරිත්තන්තං බනාමහේ තේරුම තමයි කෝටි ලක්ෂයක් සක්වල දේවතාවෝ යම් කිසි අනක් පිළිගත්තේද පිළිගනිද්ද ඒ යම් විශාලා නුවරදී රෝගා මනුෂ්‍ය දුර්භික්ෂ කියන ත්‍රිවිධ බය දුරු කරමින් දේශනා කරපු ඒ රතන සූත්‍ර අනුභවයෙන් ක්ෂණයකින් ඒ ත්‍රිවිධ බය දුරු වුණා. අන්නේ ත්‍රිවිධ බය දුරු කරපු පිරිත අපි දැන් කියන්නේ කියලයි රතන සූත්‍රයේ කලින් අර්ථ කියන්නේ. ඊළඟට අපි ඉගෙන ගනිමු කරණීය මෙත්ත පිරිතේ ආරම්භක ගාථාව. අර්ථ පැහැදිලි කරන ගාථාව. යස්සානු භාවතෝ යක්ඛා නේව දස්සෙන්ති බිහිංසන යස්සානු භාවතෝ යක්ඛා යම්කිසි ආනුභාවයකින් යක්ෂයෝ නේව දස්සෙන්ති බිහිංසන බිය සහිත අරමුණු නොපෙන්වන්නේද නොපෙන්නත්ද යම්මි චේවානු යුඤ්ජන්තෝ රාත්‍රින් දිව මතන්දිතෝ රාත්‍රී දවල් කියන දෙකේම අප්‍රමාදීව යම්කිසි අරමුණක යෙදී වසන කෙනාට සුඛං සුපති සුත්තෝච පාපං කිංචින පස්සති සෝසේ නින්ද යනවා නිදාගත් කෙනාට පෞසිලින දකින්න ලැබෙන්නේ ඒවමාදී ගුණෝපේතං ඒ ආදී ගුණෙන් යුතු ඒ අරමුණ මොකද්ද මෛත්‍රී අරමුණයි සෝසේ නින්ද යනවා නිදාගත් කෙනාට පෞසිලින පේන්නේ ආදී ගුණ 11ක් තියෙනවානේ මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී භාවනා ආනිසංස ආනේ මෛත්‍රී භාවනාවේ යෙදෙන මෙත් පැතිරවීමෙහි දවල් රැ දෙකේ අප්‍රමාදීව යෙදෙන්නෙක් ඉන්නවා නම් ආන්නේ කෙනාට මේ කරණීය මෙත්ත පිරිත ආනුභවයෙන් යක්ෂයෝ බිය සහිත අරමුණු නොදක්වයි. ඒ කරණීය මෙත් සූත්‍රයේ මෛත්‍රී පැතිරීමේ මෛත්‍රී ආනුභවයෙන් යක්ෂයෝ බිය සහිත අරමුණු දැක්වේ නැහැ. ඒ නිදාන කතාවකට මතක ඇති. ඒවමාදී ගුණෝපේතං පරිත්තන්තං බනාමහේ. එවැනි ගුණයෙන් යුතු පිරිත දැන් අපි කියන්නේ. අර හිමාල ප්‍රදේශයේ වස් කාලයක බුදුරජාණන් වහන්සේ අවවාද අරගෙන භික්ෂුන් වහන්සේලා 500 නමක් වැඩිය භාවනා කරන්න. ලස්සන වන ලැබෙක නතර වුණා. ටිකක් දුරින් ගොදුරු ගම තිබ්බා. පින්ඩපාත වඩිනවා මිනිස්සු කුටි සෙනසුන් හදලා දුන්නා. හරි ආසාවෙන් භාවනා කරගෙන දවස් කිහිපයක් ඉද්දී ඒ වනයේට අධිකෘත වෙලා හිටපු රුක් දෙවිවරු කලබල වුණා. මේ භික්ෂුන් හරි සිල්වත් තේජානුභවයෙන් යුක්තයි. ඉහළ ගස්වල ඉහළ විමාන වල ඉන්න බැරි වුණා. නිසා දේව දරුවන් සමග උන්ට බීමට බහින්න වුණා. ඔවුන් අදයයි හිටයයි කියලා හිටියා මාස 3ක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ එක එක බය පෙන්නවා. සාධ කරන්න පටන් ගත්තා. බය අරමුණු පෙන්නවා. විවිධ දුගඳ දැනෙන සැලසුවා. භික්ෂුන් වහන්සේලා ඉවසගෙන හිටියා. කෙට්ටු වුණා. කාටවත් කිව්වේ නැහැ. ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඒ පිරිසට විස්තරයන් වහන්සේ පිරිස එකතු කරලා ඇහුවා මොකද මේ කෙට්ටු වෙලා? ඒකට කෙනෙක්ා කිව්වා අපි කිව්වේ නැහැ. නමුත් මෙහෙම බය අරමුණු වෙනවා. භාවනා කරගන්න විදියක් නැහැ. එහෙනම් අපි ඔක්කොම ආය බුදුරජාණන් වහන්සේ ළඟට යන් කිව්වා. වස් කාලේම ආය වැඩියා.
බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ වස් කාලේ චාරිකාවේ ආයාවේ විස්තරේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි උතන තමයි ඔබට හොඳම තැන භාවනා කරන්න. ඒ නිසා මෙන්න මේ පිරිත ඉගෙන ගන්න කිව්වා. කරණීය මෙත්ත සූත්‍රය වදාලා මෙත් පතුරවන විදිහයි ඊට පෙර නිවන් මාර්ගට යොමු වෙන ආස ශ්‍රාවකේ කරණීයං අත්ථ කුසලේන. ඒ තමයි කරණීය මත්ථ කුසලේන කියන්නේ. ආර්ථය යහපත කැමති කෙනා මේ ගුණධර්ම ඉගෙන ගත යුතුයි කියලා කරුණු 16ක් විතර දේශනා කරන මුලින්ම මේ ගුණධර්ම දක්ෂ වේතු, ඍජු වේතු, මෘදු වේතු ආදී වශයෙන් ඒ ලක්ෂණ වලින් යුක්ත භික්ෂුව මෙසිත වඩන්න ඕනේ සතර ඉරියව්වෙම. සියලු සත්‍යයන්ට. එතකොට ඔය සියලු අමනුෂ්‍ය වදුරු දුර වෙලා යනවා. අතන දෙවිවරු ඒ රූප දෙවිවරු හානි කරේ. ඒ අයගේ බය දුර වෙලා යනවා. ඒ භික්ෂුන් වහන්සේලා ඉගෙනගෙන ගිහිල්ලා ඒක දවල් රැ පුරුදු කරනවා. සත්‍යයනා කරනවා කරණීය මෙත්ත පිළිත. එහි තියෙන ආකාරයේ ගුණධර්ම පුරුදු කරනවා. එහි තියෙන විදිහට මෛත්‍රී වඩනවා. අර අමනුෂ්‍යෝ දෙවිවරු ඔක්කොම පැහැදුනා. පැහැදිලා අනේ අපිට කොච්චර ආදරය කරන මෙසිත වඩන අපේ යහපත කැමති භික්ෂුන්ද කියලා ඔවුන් උපස්ථාන කරන්න පටන් ගත්ත වස්තුන් මාසෙම භික්ෂුන් වහන්සේලාට සියලු පහසු සැලසුවා. උන්වහන්සේලා ධර්ම අවබෝධ කළා. ඉතින් මේ විස්තරෙත් සහිතව තමයි මේ තියෙන්නේ. ඒක ලියා ගන්න. යම් මංගලං නැහැ. යස්සානුභාවතෝ යක්ඛා තුන්වෙනි ගාථා. යස්සානුභාවතෝ යක්ඛා යක්ඛා කියදී කායන මාත්‍රා. යස්සානුභාවතෝ කියදී භයන මාත්‍රා. නේව දස්සෙන්ති භින්සන නේව දස්සෙන්ති භින්සනං භයන මාත්‍රා. යම්හි චේවානු යුඤ්ජන්තෝ යම්හි චේවානු යුඤ්ජන්තෝ යම්හි චේවානු යුඤ්ජන්තෝ රත්තින් දිව මතන් දිතෝ රත්තින් දිව මතන් දිතෝ සුඛං සුපති සුත්තෝච සුඛං සුපති සුත්තෝච පාපං කිංචි න පස්සති පාපං කිංචි න පස්සති ඒවමාදි ගුණෝපේතං නයන මුර්ධජ ඒවමාදි ගුණෝපේතං පරිත්තං තං බනාමහේ පරිත්තං තං බනාමහේ. තේරුම තමයි යමක ආනුභාවයෙන් යක්ෂයෝ බියජනක අරමුණු නොපෙන්වද්ද යම් කිසි භාවනාවක යෙදීමෙන් යම් කිසි අරමුණක යෙදීමෙන් අප්‍රමාදීව දවල් රැ යම් කිසි අරමුණක යෙදීමෙන් සෝසේ නිදීම පෞසීන නොදැකීම ආදී ගුණයන් ලැබේද ආන්නේ උතුම් පිරිත අපි දැන් කියන්නෙමු කියලයි ඒ ගාථාවල තේරුම. මම නැවත මංගල සූත්‍රයේ ගාථාවේ තේරුම කියන්නම්. දෙවියන් සහිත ලෝකයා 12 වසරක් යම් මංගල කරුණු සිතුවා හෝ යහපතක් නොලද්දෝය. දෙවියන්ට දෙවි වූ බුදුරජාණෝ සියලු පව් නැසන මංගල කරුණු 38ක් දෙසා වදාළසේක. සියලු ලෝට යහපත සදන ඒ මංගල පිරිත දැන් අපි කියන්නෙමු. රතන සූත්‍රයේ ගාථාව තේරුම යම් මේ විශාලා නුවර හටගත් රෝග අමනුෂ්‍ය දුර්භික්ෂයන තුන්බිය ක්ෂණයකින් නැති කළ යම් අනක් කෝටි ලක්ෂයක් සක්වල දෙවියෝ පිළිගනිද්ද ඒ පිරිත දැන් අපි කියන්නෙමු. රතන පිරිත ආනුභාවය. කරණීය මෙත්ත පිරිත ආනුභාවය ගැන කියන අර්ථ ගාථාවේ තේරුම යම් පිරිතක ආනුභාවයෙන් යක්ෂයෝ බියජනක අරමුණු නොපෙන්වද්ද යම් මෙත්සිතක රැදහවල් දෙකේ අප්‍රමාදීව යෙදෙන්නා සුවසේ නිදයි පෞසිලින කිසිවක් නොදකී ආදී ගුණයෙන් යුතු වේද ඒ පිරිත දැන් අපි කියන්නේ. අපි මේක ඔබට ලියා ගන්න පුළුවන් වෙච්චය හොඳයි. නැත්නම් අපි ඔබට මේක මේ ඔබ මේ ධර්මය අහන මේ Facebook එකේ අපි සටහන් කරන්න. එතකොට ඔබට ඒක බලාගෙන නැවත ලියා ගන්න පුළුවන්. මේ අර්ථය පාඩම් කරගන්න. එතකොට ඔබට තනියම බුදුන් වදින වෙලාවේ
රතන සූත්‍රය කියන්න කලින් මේ ගාථාව රතන සූත්‍රේ ගාථාවක් කියලා පිරිත කියන්න පුළුවන්. මංගල සූත්‍ර කියන වෙලාවට ඒ ගාථාව කියන්න පුළුවන්. ඊට පෙර කරණීය මෙත්ත පිරිත කියන්න කලින් ගාථාව කියන්න පුළුවන්. එතකොට ඔබට මතක් වෙනවා මේ පිරිත මේ වගේ ආනුභාව සම්පන්න පිරිතක්. එතකොට අර ශ්‍රද්ධාව පිටපුවා මොකද වෙන්නේ? පිරිත ආනිසංසය ලැබීම වැඩි වෙනවා. අපි ඉගෙන ගත්තේ. ඒ නිසා අපි සෙත් පතන බෑම දෙනාටම මේ උතුම් තුන් සූත්‍රය නිරන්තරයෙන් භාවිතා කරලා ඔබේ ජීවිතයට ආපත උදා කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපි අද සවස තෙරුවන් වන්දනාව තුළින් ඒ වගේම පිරිස් සජ්ජායනයේ මෛත්‍රී භාවනාවේ සම්බුද්ධ පූජාවේ අරහත් පූජාවේ ධර්ම දේශනෙන් ධර්ම ශ්‍රවණේ රැස් කරගත් සියලු පුණ්‍යානුභාවයන් අද දවස පුරාවට බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී වශයෙන් නොඑක ආකාරයෙන් ඔබ අප හැම දිනම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ සියලුසක දේවරජ ප්‍රධාන සියලු දෙවියෝ සබ්දේවද සතරවරන් දේවරජ දරුවන් සෙන්ත්‍රි දේවරුන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ සියලු බ්‍රහ්මියෝ සියලු නාගයෝ අනුමෝදන් වෙත්වා සැපයටපත් වෙත්වා බුදු සසුන සුරකිත්වා දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැම දෙනා නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරිලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඇස්වරගන්ට දින සීල පුණ්‍යානුභාවය අද සවස තෙරුවන් වන්දනාව හා දහම් වැඩසටහන සහ සම්බන්ධ වුණ ඔබ සෑම දෙනාටත් ඔබගේ පවුල් සියලු දෙනාටත් මේ මහමෙවුනා භාවනා අසපුව ආරම්භය පටන් මේ මොහොත දක්වා මූලිකත්වයෙන් කටයුතු කරන උදව් උපකාර කරන සහ සම්බන්ධ වුණ දැක බලා අනුමෝදන් වෙන සිව්පසෙන් අපෝපස්ථාන කරන අද දවසේදී සිව්පසෙන් අපෝපස්ථාන කළ ආරාම පූජාවෙන් දායකත්වයේ දරු සෑම දිනකටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කොරෝනා රෝගීන් පීඩා විඳින දුබායි දේශයේ වාසය කරන හැම දෙනාට ලෝපුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකික පින්වතුන් අතර සැනට ඒ වගේම ගැබිනි මව්වරුන්ට කුසතුල සිටින සිටිති දරුවන්ට වයෝවෘද්ධ දෙමව්පියන්ට පුංචි දුවා දරුවන් අතුළු සෑම දිනාටම මේ පුණ්‍ය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා. සියලු දිනාට උතුම් චතුරාර්ය සත්‍ය සෝසය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර. සාදු සම්හෙට දවසේ සිකුරාද දවසේ ඔබට අටසිල් සමාදන් කරවනවා. උදෑසන 8ට නිවෙස්වල ඉඳලා අටසිල් ගන්න අය ලෑස්ති වෙන්න. ඔබත් එක්ක කලින් සිල් ගත්ත නමුත් දැන් මේ වැඩසටහන සම්බන්ධ වෙනවද නැද්ද කියලා ඔබ හරියටම දන්නේ නැත්නම් ඒ හැම දිනාටම ඔබ කතා කරලා මතක් කරන්න හිට උදේ 8ට සිල් සමාදන් වෙන්න ලෑස්ති වෙන්න කියලා. සිල් සමාදන් කිරීම අතරතුර උදෑසන ධර්ම දේශනාවත් භාවනාව සිදු කරනවා. සවස් කාලේ ඔබට පුළුවනි ශ්‍රද්ධා රූපවාහිනී විකාශය වෙන වැඩසටහන පොය දවසේ විකාශය වෙච්ච වැඩසටහනක් හරි එහෙම නැත්නම් කලින් විකාශය වෙච්ච වැඩසටහන ඔබට නරඹන්න පුළුවන්, අහන්න පුළුවන්. නැත්නම් සජීව විකාශය ඔස්සේ හවසට වැඩසටහන බලන්න පුළුවන්. ඒ විදිහට ඔබ දවස අර්ථවත් ගත කරන්න දැන් අවශ්‍ය කල්පනා සූදානම් කරගන්න. අපි වන්දනා කරමු. ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. ඕකාස වන්දාමි බන්ති මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්ති ඕකාස කමාමි බන්ති
द्वितीयंपि ओकासकमामि पंथि तृतीयंपि ओकासकमामि पंथि साधु 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 हम दिनाट से पतना अभिवादन सीलिस निච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු සුපත්ත්‍තා සුපත්ත හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය විදසුන් වඩමින්නේ චතුරාර්ය සත්‍ය වෙත සිත යොමු කරමින්නේ අවබෝධය ඇති කරවන නිවන් මගෙහි යන්නේ ඥාය පටිපන්නයි සංගගන නුවණින් බබලන්නේ සාදු සාදු සංගරුවනද බැතියෙන් නම දින්නේ විහිළුතහලු ඕපදූප නැති බන පද ගන්නේ ජීවිතයේ ඇති තතු ගැන නිසි ලෙස පවසන්නේ උතුම් නිවන් මඟ මතුවන බුදු බණ දෙසමින්නේ සාමීචි පටිපන්නයි සංගගන සසුන බබළු වන්නේ